ඔබ සැමට මහෝපකාරී වේවායි ප්‍රාර්ථනා කරමින් බෞද්ධ රූපවාහිනිය සන්ධ්‍යාවරුවේ සජීවීව ඔබ වෙත ගෙනෙන සද්ධර්ම දේශනාව අදත් මෙලෙසින් ආරම්භ කරන්නටයි අප දැන් සූදානම් වන්නේ. ඒ අනුව අද දවසේදී මේ දේශනාව පවත්වන්නට අප සෑම දෙනා වෙත මෙත් සිතින් ධර්ම සභාවට වැඩමවා වදාලා අවසරයි පූජනීය මාතර මහින්ද ගෞරවනීය ස්වාමින්ද්‍රයන් වහන්සේ. අපි සියලු දෙනා දේශකයන් වහන්සේව নমස්කාර පූර්වකව පිළිගනිමු. සාදු සාදු සාදු. 2019 වර්ෂයේ ජූනි මාසයේ 29 වන දින පරලෝ සැපත් දීපා ලසන්ති විජේරත්න මහත්මියට පුණ්‍යානුමෝදනා සිද්ධ කරනු පිණිස මේ මහත්මියගේ ආදරණීය දියණිය සහ හිතවතුන් පිරිසයි මේ සද්ධර්ම දේශනාව වෙනුවෙන් Tamanගේ දායකත්වයේ කාසු කරන්නේ. ඉතින් මේ වර්තමාන රටේ පවතින COVID-19 වෛරස් තත්ත්වයේ හේතුවෙන් ඔවුන්ට මේ අවස්ථාවට සම්බන්ධ වන්නට නොහැකි වුණත් ඔවුන් නියෝජනය කරමින් චාරිත්‍රානුකූලව දෙහත්වට්ටිය ගෞරවනීය ස්වාමීන් වහන්සේ වෙත පිළිගන්වා ආරාධනාව සිද්ධ කරන්නටයි අප දැන් සූදානම් වන්නේ. හේවිසි කලා ශිල්පීන් ශබ්ද පූජා පවත්වන අතරවාරයේදී මේ ආකාරයෙන් ස්වාමීන් වහන්සේට ධර්ම දේශනාව සඳහා ආරාධනා කිරීම සිදුවන්නේ. සාදු සාදු සාදු. අවසරයි ස්වාමීන්ද්‍රයන් වහන්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං
සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමීරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අප්පමාදේන සම්පාදේත. ආම භන්තේ. සමන්තහා චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා. ධම්මස්සවන කාලෝ අයං බදන්තා. ධම්මස්සවන කාලෝ අයං බදන්තා. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්මරාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්මරාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්මරාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. උතුම් වූ භාග්‍යවතුන් වහන්සේට මාගේ උතුම් වූ නමස්කාරය වේවා. ධම්මස්වාමී ලෝකස්වාමී භාග්‍යවතුන් වහන්සේට අයිති ධර්මයක් දේශනා කරන මේ වෙලාවේ මාගේ මුවින් වැරදි වචනයක් පිට නොවේවා, මිත්‍යා දෘෂ්ටික වචනයක් පිට නොවේවා, මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිට නොවේවා. උතුම් වූ භාග්‍යවතුන් වහන්සේගේ
සත්‍යම බුද්ධ වචනය භාග්‍යවතුන් වහන්සේ සතුට වෙන ආකාරයට දේශනා කරන්න මට ශක්තිය ලැබේවා. ඒ සඳහා සියලු ආර්යයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. සියලු සත්පුරුෂයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. සියලු ශාසන ආරක්ෂකයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. හැම දිනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධර්මය අවබෝධ කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කරගනිත්වා. සාදු සාදු සාදු. සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක පින්වත්නි, අද දවසේදී පින්වත් හැම දෙනාම මේ වෙලාවේ බලාපොරොත්තු වන්නේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ඔබෙත් මගෙත් නිවන පිණිස මහා කරුණාවෙන් දේශනා කොට වදාළ සුවාසු දහසක් ධර්මස්කන්ධයන් අතරින් ඊ타ත්ම වටින ධර්ම කාරණාවක් ශ්‍රවණය කරන්නටයි. අද ධර්මදේශනාව සඳහා මා මාතෘකා කරගන්නට යෙදුණා මේ සප්ත විසුද්ධිය පිළිබඳව. පින්වත් හැම දෙනාටම යම් කෙටි අවබෝධයක් මේ දේශනාව තුලින් ලබා දෙන්න. පිටුතර මේක කෙටි අවබෝධයක් කියන වචනේ මම මෙතන පාවිච්චි කරේ අද බොහෝ දෙනෙක් දැඩි වීරියක් වඩනවා මේ සසරින් එතර වෙන්න. සමහර ඒ එතර වෙන්න කැමැත්ත තියෙන අයගේ අදහස් ඔවුන් එතර වෙන්න වඩන විදි පිළිබඳ ඇහුවම දැක්කම යම් ආකාරයේ වැටහීමක් ඇති වෙලා තියෙනවා. බොහෝ දෙනෙක් ඒ මාර්ග වඩන්නේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු පිළිවෙලින් ඈත් වෙලා කියලා. පින්වතුනි, මේ ලෝකේ කිසිම තැනකට යන්න බෑ පින්වතුනි පිළිවෙලක් නැතුව. යම් අරමුණක් සාර්ථක කරගන්නව නම් ඒ සාර්ථක කරගන්න අරමුණේ තියෙනවා පින්වතුනි යම් වැඩපිළිවෙලක්. ගියක් දොරක් හදන එකක් වේවා, ඉගෙන ගන්න එක වේවා, යම් රැකියාවක ඉහළ තනතුරක් සඳහා යෑම වේවා. පින්වත්නි, මේ හැම දෙයකම තියෙනවා පටන් අරගෙන කරගෙන යන්නට ඕන වැඩපිළිවෙල. මං හැමදාම එක්ක උදාහරණයක් අපේ පින්වතුන්ට කියනවා. ඒ තමයි කෙනෙකුට ආසාවක් ඇති වෙනවා වෛද්‍යවරයෙක් වෙන්න. පිටුතරි වෛද්‍යවරයෙක් වෙන්න ආසාවක් ඇති වෙච්ච හැම කෙනාම වෛද්‍යවරයෙක් වෙන්න මේ රටේ තිබෙනවා හැදිච්ච හදපු වැඩපිළිවෙල. මුලින් පාසලකට යන්න ඕන. ඒ පාසලේදී සාමාන්‍ය පෙළ විභාගය සමර්ථ වෙන්න ඕන. ඒ සුදුසුකම ලබාගෙන
තමන් වෛද්‍යවරයෙක් වෙන්න නම් තමන්ගේ කැමැත්ත ඒ විද්‍යා විෂය ධාරාවන් යටතේ තිබෙන විෂයන් ඉගෙන ගන්නට ඕන. ඒවා ඉගෙනගෙන ඊළඟට පිංගුතුනි ලංකාවේ බොහෝ විශ්වවිද්‍යාල තිබුණට ඒ විශ්වවිද්‍යාලවල හැම එකකින්ම වෛද්‍යවරු බිහි කරන්නේ නැහැ. එමනම් වෛද්‍යවරුන්ට වෛද්‍යවරයෙක් වෙන්න කැමති කෙනාට ඒකට හදපු වෙනම විශ්වවිද්‍යාල තියෙනවා. සමහර විශ්වවිද්‍යාලවල වල ඇතුලේ. එතකොට එවැනි වෛද්‍ය විද්‍යාලයකට ඇතුල් වෙලා ඒ පිළිබඳව ඒ පාඨමාලාව හදාරලා Taman ඒ සහතිකය ලබා ගන්නට ඕන. උපාධිය ලබාගෙන උපාධිය ලබාගත්තු සැනින්ම වෛද්‍යවරයෙක් කරන්නෙත් නෑ. ඒකට රටේ අවශ්‍ය කරන වෙනම තිබෙනවා ශික්ෂණ රෝහල්. ඒ ශික්ෂණ රෝහලක මුලින් පුහුණු වෛද්‍යවරයෙක් හැටියට ඒ කෙනා එහි පුහුණු වෙන්නට ඕන. ඉන් පසුව තමයි රෝහලක ස්ථීර වෛද්‍යවරයෙක් බවට පත් වෙලා ප්‍රතිකර්ම කරන්නට පුළුවන් කමක් ලැබෙන්නේ. ඔහොම තමයි පින්වතුනි රජයේ පිළිගත්තු රාජ්‍ය වෛද්‍යවරයෙක් ලෙස ඒ වෛද්‍යවරයාගේ ගමන් මාර්ගය වෙන්නේ. හැබැයි අපි හිතමු ඒ කෙනෙකුට මෙන්න මෙහිම හිතෙනවා. මට මේ සාමාන්‍ය පෙළ කර කර ඉන්න නම් බෑ. මට පුළුවන් ද උසස් පෙළ කරන්න. මට මේ සාමාන්‍ය පෙළවල් උසස් පෙළ කර ඉන්න නම් වෙලාවක් නෑ. මට බැරිද වෛද්‍ය විද්‍යාලයකට ඇතුල් වෙලා ඉගෙන ගන්න. මට ওই වෛද්‍ය විද්‍යාලයට ඇතුල් වෙලා ඉගෙනගෙන ඉන්න තරම් කාලෙකුත් නෑ. මට බැරිද පුහුණු වෛද්‍යවරයෙක් හැටියට මාව පුරුදු කරන්න. පින්වතුනි කවුරුවත් ඒකට ඉඩ දෙන්නේ නැහැ. පිළිගත් වෛද්‍යවරයෙක් නිර්මාණය කරද්දී ඒ ක්‍රමයට ගිහිල්ලා ඒ වෛද්‍යවරයෙක් වෙන්න ඉගෙන ගන්න බෑ. අර හැඩගැහිච්ච වැඩපිළිවෙල යටතේ තමයි පින්වතුනි ඉගෙන ගන්නට ඕන. එතකොට ඒ ඉගෙන ගැනීම තුළ ඇත්තටම ඒ හැම තැනක්ම ඒ වෛද්‍යවරයෙක් වෙන්න ඉන්න කෙනාට වැදගත් වෙනවද නැත්නම් අවුරුදු ගාණක් නිකාං කාලය කාදමන්නට කරන වැය කිරීමක්ද? නෑ පින්වතුනි. අවුරුදු ගාණක් නිකං කාලය කාදමන්න කරන වැඩපිළිවෙලක් නෙමෙයි. එහෙම නිර්මාණය වෙල එන වෛද්‍යවරයෙක් තමයි රටේ නිවැරදිව තමන්ගේ වෘත්තිය කරන්න සුදුසු දැනුම් පද්ධතියක් ඔහුට නිර්මාණය වෙන්නේ. මම මේ කොටස ඔබට මතක් කළේ දේශනාවට කලින් පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුලත් යම් කිසි කෙනෙක් නිවන් දකිනවා නම් ආන්න ඒ නිවන් දකින කෙනාට කරන්න තියෙනවා එක්තරා වැඩපිළිවෙලක්. ඒක කෙටියෙන් කියනවා නම් අනුපූර්ව සික්ඛා, අනුපූර්ව කිරියා, අනුපූර්ව පටිපදා. ඔන්න ඔය ක්‍රමයට තමයි ඒ කෙනාට නිවන් දකින්න තියෙන වැඩපිළිවෙල කරන්න තියෙන්නේ. ඕක තවත් තරමක් විස්තරාත්මකව කිව්වොත් ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කියන්න පුළුවන්. ඔය චතුරාර්ය සත්‍ය අවබෝධයට තව ටිකක් පළල් කරලා ওই මාතෘකාව කිව්වොත් සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම කියලා කියන්නත් පුළුවන්. පින්වතුනි මේ කරන්නේ නිවන කියන මේ මාතෘකාව පින්වතුනි පුළුල් ලෙස විස්තර කරනවා. දැන් යම් කිසි තැනක විශේෂ ප්‍රධාන මාතෘකාවක් තියෙනවා.
ඒක තමයි ඒ කෙනාගේ ළඟ තියෙන දැක්ම. ඒ තමන්ගේ අරමුණ ඉටු කරගන්න තමන් කරගෙන යන වැඩපිළිවෙල තමයි බුදුරජාණන් වහන්සේ පින්වතුනි දේශනා කරලා තියෙන්නේ. එහෙමනම් අපි පින්වතුනි නිවන් දකින්න වෑයමක් දරනවා නම් ඒ නිවන් දකින්න වෑයම් කරන්න ඕන බුදුරජාණන් වහන්සේ කෙරෙහි පින්වතුනි ගෞරවය තබාගෙන. භාග්‍යවතුන් වහන්සේ තරම් පින්වතුනි කරුණාවක් දක්වන කෙනෙක් මේ ලෝකේ කොහෙවත් නැහැ. මම නිතරම මේ කාරණාව මතක් කරලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ පින්වතුනි සුවාසෝ දහසක් ධර්මස්කන්ධයක් දේශනා කරලා තියෙනවා. ගොඩක් දෙනෙකුට හිතෙන දෙයක් සමහර දෙනෙක් කියලා තියෙනවා මෙච්චර ගොඩක් ඉගෙන ගන්න ඕන නෑ කියලා. එතකොට ඒ අය සමහර අවස්ථාවන් වලදී පින්වත්නි මේ ධර්මය තව කෙටි කරන්න උත්සාහ කරනවා. ඔය ප්‍රමාණය ඉගෙන ගන්න ඕනේ මේ ප්‍රමාණය ඉගෙන ගන්න. ඔය කොටස වැඩක් නෑ මෙන්න මේ කොටස ඉගෙන ගන්න. එතකොට පින්වතුනි බුදුරජාණන් වහන්සේට මහා කරුණා සමාපatti ඥානෙ තිබුණ කියලා කියන්නට බෑනේ. අපේ පින්වතුන්ටත් කරුණාව තියෙනවා. මටත් කරුණාව තියෙනවා. අම්මා කෙනෙකුට දරුවෙකුට කරුණාවක් තියෙනවා. හැබැයි පින්වත්නි අම්මා කෙනෙකුට දරුවෙක් කෙරෙහි කරුණාවක් තියෙනවා ඒ අම්මා තමන්ගේ නොවන දරුවන්ට දක්වන කරුණාවට වඩා. හැබැයි පින්වත්නි ඒ අම්මට වඩා කරුණාවක් තියෙනවා කාටද? ඒ දරුව පිළිබඳව ලෝතුරා භාග්‍යවතුන් වහන්සේට. ඒ තමන්ගේ දරුවට භාග්‍යවතුන් වහන්සේ කරුණාව දක්වනවා නම් ඒ භාග්‍යවතුන් වහන්සේ පින්වත්නි කරුණාව දක්වනවා අම්මට වඩා. ආන් ඒ නිසා තමයි ඒ කරුණාවට විශේෂ නමක් ආමන්ත්‍රණය කරනවා මහා කරුණාව කියලා. සාරිපුත්ත මහරහතන් වහන්සේගේ කරුණාවටවත් මහා කරුණාව කියන්නේ නැහැ. භාග්‍යවතුන් වහන්සේගේ කරුණාවට විතරයි මහා කරුණාව කියන්නේ. ඒකට හේතුව තමයි බුදුරජාණන් වහන්සේට තරම් කරුණාව මේ ලෝකේ තවත් කිසිම කෙනෙකුට නැහැ. තියෙනවා නම් තියෙන්නේ තවත් එවැනිම සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකට පමණයි. මට අපේ පින්වතුන්ට මේ කාරණාව මුලින්ම කියන්න ඕන කමක් තිබුණේ බොහෝ දිනෙක නිතර මහාන කරුණක් තමයි නිවන් දකින්නේ අපි කොහොමද? අපි නිවන් දකින්න නම් මොනවද කරන්න ඕන? මේ බුදුදහමේ පින්වතුනි මේ නිවන් දකින ප්‍රතිපදාව නිවන් දකින මාර්ගය විවිධ නම් වලින් හඳුන්වලා තියෙනවා. හැබැයි ඔය කොතනින් ගියත් මේ 84000ක් ධර්මස්කන්ධයම කතා කරන්න වෙන බෝක ඇතුලේ. ඒ අතර තියෙන විශේෂම මාතෘකාවක් තමයි මේ සප්ත විසුද්ධිය කියලා කියන්නේ. මේ සප්ත විසුද්ධිය කියලා කියන්නේ විසුද්ධි 7ක්. ඒ විසුද්ධි 7 බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙන්න මේ අනුපිළිවෙලට මේ ටික වඩාගෙන ගියොත් ඒ කෙනාට මේ නිර්වාණ මාර්ගය අවබෝධ කරගන්න පුළුවන් කියලා. හරියට අර වෛද්‍යවරයෙක් වීමේ බලාපොරොත්තුවක් තියෙන කෙනෙකුට අර වැඩපිළිවෙල කරගෙන ගියොත් තමයි වෛද්‍යවරයෙක් වෙන්නේ වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන මෙන්න මේ ක්‍රමවේදයෙන් යන කෙනාට විතරයි පින්වත්නි මේ ලෝකේ නිවන් දකින්න පුළුවන් කමක් ලැබෙන්නේ. ඒ හැර කිසිම කෙනෙකුට පින්වතුනි නිවන් දකින ක්‍රමයක් නැහැ. දැන් ඔය අතර කෙනෙකුට ප්‍රශ්නයක් එන්න පුළුවන්
මේ ශාසනයේ ඉන්නවා නේද බුදුරජාණන් වහන්සේගේ ළඟ බණපදයක් දෙකක් අහලා නිවන් දැකපු ශ්‍රාවකයෝ. එතකොට ඒ අයට ඔය කරුණු අදාළ උනේ නැද්ද? අපි ළඟ තියෙන ලකූම දුර්වලතාවය තමයි පින්වතුනි ඔන්න ඕක. පින්වතුනි මේ බුද්ධ ශාසනයේ හිටපු සමහර ආර්යයන් වහන්සේලා පිළිබඳව කතා කරනකොට පින්වතුනි ඒ ආර්යයන් වහන්සේලාගේ චරිතවලට තමන්ව පින්වතුනි සමාන කරන්න ලොකු වෑයමක් දක්වනවා. එක උදාහරණයක් කියනවා නම් සුනීත සෝපාක මහරහතන් වහන්සේලා දෙනම. අද ගොඩාක් දෙනෙක් පින්වතුනි කියන උදාහරණයක් තමයි මේ සුනීත හාමුදුරුවෝයි සෝපාක හාමුදුරුවෝයි මගඵල ලැබපු විදිය පිළිබඳව. ඒක සමහර අය කියනකොට කියන්නේ කොහොමද? සුනීත සෝපාක දෙන්නත් මේ ශාසනයේ රහත් වුණා නම් අපිට ඇයි බැරි අපිට ඒ දෙන්නටත් රහත් වුණා නම් අපිට බැරියයි. අපේ පින්වතුන්ට මං එක කරුණක් කියන්න. කවුරු හරි කෙනෙක් කොහොම සුනීත සෝපාක මහරහතන් වහන්සේලා දෙනම පිළිබඳව කොහොම කියනවනේ. සුනීත සෝපාක මහරහතන් වහන්සේලා දෙනම රහත් වුණේ මොකක් කරලාද? පින්වතුනි ප්‍රශ්න 10ක් අහද්දි පිළිතුරු දීලා. ඒක නාමකින් දේ නාමකින් කොහොම පිළිතුරු දීලා ප්‍රශ්නවලට. අද කවුරු හරි කෙනෙක් උන්වහන්සේලා දෙනම නම් උදාහරණයකට අරගන්නේ උන්වහන්සේලාගෙන් අහන්න ඒ කියන කෙනාගෙන් අහන්න ඔය කියන ප්‍රශ්න 10 ඔබ දන්නවද නැද්ද? දන්නවා කියලා කිව්වොත් ඇයි අහන්නේ එහෙනම් රහත් උනේ නැත්තේ? දැන් කියන්නේ හරියට සුනීත සෝපාක මහරහතන් වහන්සේලා දෙනමට වඩා අපි ඊට වඩා හරි උසස් කියලා තමයි කතා කරන්නේ. පින්වතුනි අපි තියෙන ලොකුම දුර්වලතාවය අන්න ඕකයි. පින්වතුනි මේ ශාසනයේ නිවන් දැකපු ශ්‍රාවකයන් වහන්සේලා නිවන් දැකපු තැන නෙවෙයි බලන්න ඕන. ඒ උන්වහන්සේලා නිවන වෙනුවෙන් සංසාරේ කරපු වැඩපිළිවෙල මොකද්ද කියලා බලන්න. ආන් ඒක බලලා පින්වතුනි තීරණය කරන්න තමන් කොහින්ද පටන් ගන්න ඕන මොකද කරන්න ඕන කියලා. හරියට නිකන් අර ව්‍යාපාරිකයෙක් කුඩා තැන ඉඳලා දියුණු වෙලා අද ඉන්න තැන දිහා දැකලා කවුරු හරි කෙනෙක් අද ඉන්න තැන දිහා බලලා පින්වතුනි මුදල් ආයෝජනය කළ ව්‍යාපාරයක් පටන් ගත්තොත් ඒ පටන් ගන්න කෙනා පටන් ගන්න තැනම පින්වතුනි කඩාගෙන වැටෙනවා. ඒ කෙනාට දියුණු වෙන්න බෑ. ඇයි? ඔහු පොඩි තැන ඉඳලා පටන්ගෙන ආපු කෙනෙක්. ඒ වගේ පින්වතුනි සුනීත සෝපාක මහරහතන් වහන්සේලා ගිහි කල ගත කරපු විදියෙන් උන්වහන්සේලාගේ චරිත තීරණය කරන්න එපා. උන්වහන්සේලාගේ ප්‍රඥාව හරි අඩු තැනකට දාලා කතා කරන්නේ. ඒක නිසා තමයි මම කියන්නේ ඊට වඩා ප්‍රඥාවක් තියෙන අයනේ උන්වහන්සේලා දෙනමගේ චරිතය උදාහරණයකට ගන්නෙ. එතකොට අහන්න තියෙන ප්‍රශ්නේ තමයි එහෙනම් ඔබලා උන්වහන්සේලා දෙනම වගේ දැන් රහත් වෙලාද කියලා අහන්න තියෙන්නේ. මම කියන්නේ පින්වතුනි ධර්මයේ සමහර ආර්යයන් වහන්සේ නමකගේ චරිත කතාවක් උදාහරණයකට අරගෙන මේ අයත් මෙහෙම වුණා නම් ඇයි අපිට බැරි කියන තැනට එනවා නම් මේ අයත් රහත් වුණා නම් ඇයි අපිට බැරි කියන තැනට එනවා නම් පින්වතුනි උන්වහන්සේලා කරපු දේවල් ඒ කෙනාට කරන්න කියලා කියන්නට ඕන හරිනම්. අද කාලේ සමහර දෙනෙක් සැරෙන් වචන කතා කර උදාහරණයකට අරගන්නවා පිලින්දවච්ච මහරහතන් වහන්සේ මෙන්න මෙහිමයි මිනිසුන්ට ආමන්ත්‍රණය කරේ කියලා. කවුරු හරි කෙනෙක් පින්වතුනි එහෙම කියනවා නම් මම අපේ පින්වතුන්ට කියන්නේ පිලින්දවච්ච මහරහතන් වහන්සේ ඒ වගේ වසලයා කියලා ආමන්ත්‍රණය කරපු තැනක් අපේ ධර්මයේ සඳහන් වෙනවා.
හරි ඒක හරි කියලා හිතමුකෝ. හරි ඒ නිසා තමයි අපිත් ඔන සැරෙන් මිනිසුන්ට කතා කරන්නේ. පිටුතුනේ ওই පිළින්දවච්ච මහරහතන් වහන්සේගේ දෙයක් ඒ කිනාට කරන්න පුළුවන් නම් ওই පිළින්දවච්ච මහරහතන් වහන්සේගේ අපදාන පාළියේ තියෙනවා උන්වහන්සේ තනකොළ ගහක් අරගෙන රත්තරන් මාලයක් මැව්වා කියලා. එහෙනම් ඔය කියන අයට ඕකත් කරන්න පුළුවන් හැකියාවක් තියෙන්න ඕන. මේ එක දෙයක් විතරක් කරන්න පුළුවන් කියන කාරණාවෙන් උන්වහන්සේගේ චරිතයට සමාන කරනවා නම් තමන්ගේ ක්‍රියාව පින්වත්නි අර දේත් කරන්න හැකියාවක් තමන්ට තියෙන්නට ඕන. මම අපේ පින්වතුන්ට මේ මතක් කරේ පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ක්‍රමයට පිටින් ගිහිල්ලා යමෙක් වීරිය වඩනවා නම් යම් කැපවීමක් කරනවා නම් පින්වතුනි ඒ කෙනා මේ සංසාරේ අතරමං වෙනවා. එහෙමනම් මෙන්න මේ සප්ත විසුද්ධිය කියලා කියන්නේ නිවන් දකින්න යම් කිසි කෙනෙකුට කැමැත්තක් තියෙනවා නම් ඒ කැමැත්ත තියෙන කෙනාට කරන්න තියෙන වැඩපිළිවෙල බුදුරජාණන් වහන්සේ පියවරෙන් පියවර දේශනා කරපු තැනක් තමයි මේ සප්ත විසුද්ධිය කියලා කියන්නේ. හැබැයි මේ එක විසුද්ධියක් ගත්තොත් පින්වතුනි දේශනා මාලාවක් කරන්න තරම් කරුණු මේ කාරණාවක් යටතේ විස්තර කරන්න පුළුවන්. ඒ තරමටම මේ කාරණාව ගැඹුරුයි. මං ඒක මතක් කරේ මේ දේශනාව අවසානයේ කෙනෙකුට මෙන්න මේකයි සප්ත විසුද්ධිය කියලා කෙනෙක් වැරදියට වටහා ගත්තොත් ඔබට එතනදිත් වරදින්න පුළුවන්. ඒ නිසා මේ කාරණාව ඊටාම සාවධානව අපේ පින්වතුන් අහන්න. සප්ත විසුද්ධියේදී පින්වතුනි පළවෙනි විසුද්ධිය තමයි සීල විසුද්ධිය. ඔන සීලය පිරිසුදු කර ගැනීම තමයි පළවෙනියට කරන්නට ඕන. මෙන්න මේ සීලය පිරිසුදු කර ගැනීමේදී පින්වත්නි සීලේ විවිධාකාර මට්ටම් තියෙනවා. ඔය තමන් ඉන්න තැන ඉඳලා ඒ හැම මට්ටමක්ම පින්වත්නි දියුණු කරන්න ඒ කෙනා වීරිය වඩන්නට ඕන. සීලය හරියට සම්පූර්ණ කරගන්න තමන්ට බැරි නම් පින්වත්නි ඔබට සීල විසුද්ධිය වැඩෙන්නේ නැහැ. ඒ සීල විසුද්ධිය වැඩුණොතින් තමයි පින්වත්නි ඊළඟ විසුද්ධියට යන්න පුළුවන් කමක් ලැබෙන්නේ. සීලය සම්පූර්ණ වෙන්න ඕන කොහොමද? භාග්‍යවතුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ මේ සීලය සම්පූර්ණ වෙනකොට කාරණාවල් 8කින් ඒ කෙනාගේ සීලය පරිපූර්ණ විය යුතුයි. ඒකට කියනවා ආර්යකාන්ත සීලය කියලා. තමන් 8 සිල් නම් රකින්නේ, තමන් නවාංග සීලය නම් රකින්නේ, තමන් දසාංග සීලය නම් රකින්නේ, තමන් සාමණේර සීලය නම් රකින්නේ, තමන් උපසම්පදා සීලය නම් රකින්නේ. මෙන්න මේ හැම සීලයක්ම පින්වත්නි ආර්යකාන්ත භාවයට පත් වෙන්නට ඕන. මොකද මේ ආර්යකාන්ත කියලා කියන්නේ? ආර්යයන් වහන්සේලා කැමති කියන අර්ථයයි. ඒකදී කරුණු 8ක් සම්පූර්ණ වෙන්නට ඕන. එතකොට තමයි සීල විසුද්ධියට පත් වෙන්නේ. අඛණ්ඩ, අච්චිද්ද, අසබල, අකම්මාස, බොජිස්ස, විඤ්ඤෝපසත්ත, අපරාමට්ට, සමාධි සංවත්තනික. ඔන්න ඔය ක්‍රම 8ට තමන්ගේ සීලය සම්පූර්ණ කරන්නට ඕන. මොකද මේ අඛණ්ඩ කියලා කියන්නේ? කැඩෙන්නේ නැහැ කියන අර්ථයයි. සීලයක් සම්පූර්ණ කරන දවසේ මුලින්වත් ඒ කියන්නේ සිල් සමාදන් වෙන්න පටන් ගත්ත වෙලාවේදීවත් ඒ සීලය පවාරණේ වෙලාවේදී ඔය අතර කාලය තුල ඒ එක සිල්පදයක්වත් කැඩෙන්න බෑ. පටන් ගන්නකොට හෝ අවසන් වෙනකොට. එහෙම වුණොත් ඛණ්ඩ සීලයක් වෙනවා. එහෙම නොවුනොත් අඛණ්ඩ සීලයක් වෙනවා. ඊළඟට අචිද්ද කියලා කියනවා. අචිද්ද කියලා කියන්නේ
හරියට යම් වටින වස්ත්‍රයක් මැදින් සිදුරක් ගැහුවොත් සිදුරු වුණොත් ඒ වස්ත්‍රයේ වටිනකම අඩු වෙනවා. ආන් ඒ වගේ සීලය පිරිසුදු කරගෙන යනකොට පින්වතුනි යම් වෙලාවක මැදින් සීලයක් කැඩුනොත් අන්න ආරේකාන්ත වෙන්නේ නැහැ. එතකොට ඡිද්‍ර සීලයක් බවට පත් වෙනවා. දැන් උදාහරණයක් ඇටියට කියනවා නම් ඡිද්‍ර සීලය කියලා කියන එකට අපි හිතමු කෙනෙක් අටසිල් සමාදන් වෙලා ඉන්නවා. මේ කෙනා දහවල් කාලය වගේ වෙනකොට සින්දුවක් මතක් වෙලා මුවින් සින්දුව මුමුණනවා. එතකොට සීලය ඡිද්‍ර වෙනවා. ඇයි සිල්පදේ කැඩුනනේ? එහෙම නැත්නම් ඉන්න තැන ඩෙස් එකකට මේසයකට අර සින්දුවක් මතක් වෙලා ඒකේ තාලයට තට්ටු කරනවා. මේ ඔක්කොම දේවල් වෙන්නේ සිහිය නැති වුණාම. එතකොට ඡිද්‍ර සීලයක් බවට පත් වෙනවා. ඒ නිසා සීලයක් සම්පූර්ණ කරනකොට පින්වත්නි මනා සිහියක් Tamanට තියෙන්නට ඕන. ඒ සිහිය හරියට වැඩුණොතින් තමයි Tamanට සීලය හරියට රැක ගන්න පුළුවන් කමක් ලැබෙන්නේ. එහෙම මැදින්වත් සිල්පදයක් කැඩුන් නැති වුණොත් අච්චිද්‍රයි. එහෙම නැත්තම් සිල්පදයක් මුලින් මැදින් අගින් කියන ওই තැන් තුනින්ම කැඩෙන්න පුළුවන්. ඒකට කියනවා අසබල කියලා. හරියට වටින වස්ත්‍රයක මුලිනුත් සිදුරක් හැදෙනවා, මැදිනුත් සිදුරක් හැදෙනවා, අගිනුත් සිදුරක් හැදෙනවා. ආන්න එහෙම වුණාම ඒ වස්ත්‍රයේ වටිනකම අඩු වෙනවා වගේ සීලේ තිබෙන වටිනකම පින්වත්නි අඩු වෙනවා. එතකොට කම්මාස සීලයක් බවට පත් වෙනවා. නමුත් විය යුත්තේ අකම්මාස වෙන්නට ඕන. ඒ කියන්නේ මුලින් මැදින් අගින් ඒ සිල්පදේ කැඩෙන්නට බෑ. ඊළඟට අසබල කියලා කියනවා. අසබල කියලා කියන්නේ අපි හිතමු දැන් සිල්පද 8ක් රකින්නකොට සිල්පද 6ක් 7ක් විතර කැඩිලා. එතකොට සීලය කම්මාස. නමුත් විය යුත්තේ අකම්මාස වෙන්නට ඕන. හරියට අර හරකෙකුගේ ශරීරයේ තියෙන පුල්ලි පුල්ලි වගේ. එහෙම තනින් තන සිල්පද කැඩුනොතින් ඒ සීලය කම්මාස වෙනවා. නමුත් විය යුත්තේ අකම්මාස වෙන්නට ඕන. පින්වත්නි අපිට මේ සිල් රකින්න බැරි විශේෂම කෙලෙස් ධර්මයේ තමයි මේ තණ්හාව බලවත් වෙලා තියෙන නිසා. හැබැයි ඔය ක්‍රම 4ට සිල්පද රකින්නකොට එයාගේ තණ්හාව පින්වත්නි අඩු වෙනවා, යටපත් වෙනවා. ආන්න ඒකට කියනවා බුජිස්ස කියලා. පස්වෙනි පියවර. දැන් අර මට්ටම් 4ට සිල් රකින්නකොට අඛණ්ඩ, අච්චිද්ද, අසබල, අකම්මාස කියන මේ මට්ටම් 4ට සිල් රකින්නකොට ඒ කෙනාගේ ඒ සීලේ දියුණු භාවයේ නිසා තණ්හාව තමන්ගේ යටපත් වෙනවා. ඒ කියන්නේ අර සිල් රැක්කට පස්සේ තණ්හාව අඩු වෙනව නෙවෙයි, ඒ රකින්නකොටම තණ්හාව අඩු වෙනවා. දැන් අද සමහර දෙනෙක් මේ තණ්හාව නැති කරලානේ සිල් රකින්න බලන්නේ. නෑ. තණ්හාව නැති වෙන්නේ සිල් රකින්නකොට. එතකොට දැන් මෙතන කියන්නේ ඒකයි. ඔය ක්‍රම 4ට සිල් රකින්නකොට පින්වත්නි බුජිස්ස තණ්හා දාසභාවයෙන් ඒ කෙනා මුදවනවා. ඊළඟට කියනවා 6 වෙනි පියවර විඤ්ඤෝපසත්ත. විඤ්ඤෝපසත්ත කියලා කියන්නේ ඒ කෙනාගේ ඒ සීලය දැකලා ආර්යයන් වහන්සේලා ප්‍රශංසා කරන කෙනෙක් බවට පත් වෙන්නට ඕන.
ආර්යයන් වහන්සේලා ප්‍රශංසා කරන්නේ නෑ අතරමඟ සිල්පද කඩන අය. දැන් අර අපේ බිම්බිසාර මහරජතුමා පින්වතුනි මාසෙකට දවස් 6ක් සිල් රැකපු කෙනෙක්. බිම්බිසාර රජතුමාගේ තිබුණ එක්තරා පුරුද්දක් තමන්ගේ රාජ්‍යයේ ඉන්න සියලු දෙනාගෙන්ම තමන් ළඟට මුණ ගැහෙන ආපු වෙලාවට අහනවා සිල් අරගෙනද කියලා. දවසක් මේ අධිකරණයේ ඉන්න එක්තරා තරුණියෝ දෙන්නෙක් ඇවිල්ලා අහනවා රජතුමා ළඟට ආපු වෙලාවට අහන සිල් අරගෙනද කියලා. එක්කෙනෙක් සිල් අරගෙන හැබැයි අනිත් කෙනා සිල් අරගෙන නැහැ. ආන් ඒ වෙලාවේ පින්වත්නි ඒ තරුණයා යන ගමන් අර සිල් රැකපු තරුණයා අහනවා ඇයි ඔබ බොරු කිව්වේ කියලා. ප්‍රශංසා කරේ නැහැ, චෝදනා කරා. ඒ වගේ පින්වතුනි දැන් සත්පුරුෂයන්ගෙන්, කල්යාණ මිත්‍රයන්ගෙන්, ආර්යයන් වහන්සේලාගෙන් තමන් ප්‍රශංසාවට ලබන්න සුදුසු කෙනෙක් බවට පත් වෙන්නට ඕන. ඊළඟට අපරාමට්ට කියන්නේ විවිධ ලෞකික බලාපොරොත්තු ඇති කරගෙන නෙවෙයි. මම විභාගේ සමත් වෙනවා, මගේ රැකියාව දියුණු වෙනවා, ඒ අර්ථයෙන් නෙවෙයි. සිල් රකින්නට ඕන පින්වත්නි නිවන අරමුණු කරගෙන. ඒකට කියනවා අපරාමට්ට සීලය කියලා. නැත්තම් පරාමට්ට කියලා කියන්නේ විවිධ ලෞකික අපේක්ෂාවන්, නිවනට මෙහා තියෙන අපේක්ෂාවන් මුදුන්පත් කරගෙන සිල් රකිනවා. එහෙම කරන්නත් පුළුවන්, බැරි නෑ. නමුත් මේ සීල විසුද්ධියටපත් වෙන්න නම් එහෙම කරලා බෑ. නිවන අරමුණු කරගෙනම මේ සීලය රකින්නට ඕන. ඒකට කියනවා අපරාමට්ට. ඊළඟට සමාධි සංවත්තනික කියලා කියන්නේ පින්වත්නි අන්න ඒ විදියට හරියට සීලය සම්පූර්ණ කරගෙන එන කෙනාට තමයි හිත සමාධිගත කරගන්න පුළුවන් කමක් ලැබෙන්නේ. අන්න එහෙමනම් ඒ විදියට සීලය විසුද්ධ භාවයට පත් වුණා. ඒ සීලය විසුද්ධියට පත් වුණාම ඊළඟට දෙවෙනි විසුද්ධියට එයා ඉබේටම යනවා. මොන විසුද්ධියටද? චිත්ත විසුද්ධියට. ඒ කියන්නේ සමාධිය වඩන්න පුළුවන් කමක් ලැබෙන්නේ පින්වත්නි මෙන්න මේ සීල විසුද්ධියට පත්වෙච්ච කෙනාට විතරයි. දැන් ඔන්න පින්වත්නි දැන් සීල විසුද්ධියට පත් වෙලා ඉන්නේ. දැන් මේ සීල විසුද්ධියට පත්වෙච්ච කෙනාට පින්වත්නි ඔන්න හිත සමාධිගත කරගන්න පුළුවන්. එහෙමනම් ඔන්න පළවෙනි පියවර හරියට වඩපු කෙනාට විතරයි ওই දෙවෙනි පියවරට යන්න පුළුවන් වෙන්නේ. දැන් අනුපිළිවෙලකට යන්න තියෙනවා නම් ඔය පළවෙනි පියවර මගහැරලා කවදාවත් දෙවෙනි පියවරට යන්න බෑ. සිල් පිරිසුදු කරගන්නේ නැතුව පින්වතුනි කෙනාට හිත සමාධිගත කරගන්න බෑ. හිත සමාධිගත වෙනවා නම් සමාධිගත වෙන්නේ සිල් පිරිසුදු කරගත්තු කෙනාගේ විතරයි. එහෙමනම් ඔන්න හිත සමාධිගත වෙනවා. එතකොට ඔන්න චිත්ත විසුද්ධියට පත් වෙනවා. එතකොට දැන් මේකෙදි තිබෙනවා සමත ආකාර 40ක්. භාවනා ක්‍රම 40ක් තියෙනවා සමතය වඩන. ඔය පිළිබඳව Tamanට අවබෝධයක් තියෙන්නට ඕන. මම ඒක කිව්වේ මේ මාතෘකාව කතා කළොත් එක විසුද්ධියක් පින්වතුනි දවස් ගණනාවක් කතා කරන්න තරම් කරුණු තියෙනවා. දැන් ඔන්න දෙවෙනි පියවරට යනවා චිත්ත විසුද්ධියට. එතකොට දැන් හිත සමාධිගත වෙන්න ඔන්න උතන්ට නැත්තම් හිත විසිරෙනවා. ඊළඟට ඔය චිත්ත විසුද්ධියට හිත සමාධිගත උණයින් පස්සේදී තමයි ඒ කෙනාට ධානා මට්ටම් වලට යන්න පුළුවන් කමක් ලැබෙන්නේ. ඒ කෙනාගේ අර විදර්ශනා ඥානය දක්වා තමන්ගේ ඥානය පුරුදු පුහුණු කරගන්න පුළුවන් කමක් ලැබෙන්නේ ඔය චිත්ත විසුද්ධියටපත් වෙච්ච කෙනාට. පින්වත්නි ඔන්න ඔය චිත්ත විසුද්ධියටපත් වෙච්ච කෙනා තුන්වෙනි පියවරට යනවා. ඒ තමයි දිට්ඨි විසුද්ධිය. දිට්ඨි විසුද්ධිය කියලා කියන්නේ පින්වත්නි නාම රූප වෙන් වෙලා පේනවා. කෙටියෙන්ම කියනවා නම් ඒ කෙනාට නාම රූප වෙන් වෙලා පේනවා. කියන නාම රූප වෙන් වෙලා පේනවා කියලා කියන්නේ දැන් මේ හැම තැනකම පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කියන මේ සුතමය ඥානයකින් ආපු ඥානය නෙමෙයි.
දැන් අද අපිට තියෙන පින්වත්නි සුතමේ ඥානයනේ. පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කියන මෙන්න මේ සුද්ධාෂ්ටක ගැන කියනකොට දැන් උවා මේ භාව දසකාදී දසක වලට බෙදපු අවස්ථා තියෙනවා. ඒකට වට තව දෙක එකතු වෙලා දසක බවට පත් වෙලා තමයි ඔක ඇත්තන වැඩෙන්නේ. නමුත් කෙටියෙන්ම කියනවා නම් මේ ලෝකේ හැම සංස්කාරයක්ම පින්වතුනි නිර්මාණය වෙලා තියෙන්නේ ඔන්න ඔය සුද්ධාෂ්ටක 8 පදනම් කරගෙන. ওই කරුණ 8 පදනම් කරගෙන. ඒතර මේ ditthi visuddhiyට පත් වෙච්ච වෙලාවට විදර්ශනාව වඩන කෙනාට පින්වත්නි වැටහෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ මේ විදර්ශනා ඥානය කියලා කියන්නේ පින්වත්නි මොන ඥානයටද? භාවනාමය ඥානයකින් ලබන ඥානයට. දැන් පස්ස කියන්නේ දකිනවා, විශේෂයෙන්ම දකින්න එකට තමයි විපස්ස කියලා කියන්නේ. ඒක මේ මසසට පේන දෙයක් නෙවෙයි, මනසට වැටහෙන දෙයක්. පින්වතුනි කවුරුවත් කියන්න ඕන නෑ මේ තියෙන මේසේ අනිත්‍යයි, මේ තියෙන පුටුව අනිත්‍යයි කිය එහෙම තවත් කවුරුවත් කියන්න ඕන නෑ. පින්වතුනි මෙන්න මේ සුතමය ඥාණයෙන් අහගත්තු කරුණු තුලින් ඒකේනා භාවනාමය ඥානයක් ලබා ගත්තම මේවා අනිත්‍යයි කියලා Tamanට ඉබේටම වැටහෙන්න පටන් ගන්නවා. දැන් අද කාලේ පින්වත්නි ගොඩාක් දෙනෙකුට වෙලා තියෙන ලොකුම අඩුපාඩුව වරද තමයි අපි මේ කිසිම දෙයක් දකින්නේ නැතුව අර සුතමීය ඥානයකින් අනිත්‍යයි කියලා හිතන්න පටන් ගන්නවා. ඒක චින්තාමය වශයෙන් හිතන්න පටන් ගන්නවා. දැන් මේ අත අනිත්‍යයි, කන අනිත්‍යයි, නාසය අනිත්‍යයි කියලා පින්වතුනි අනිත්‍යයි කියලා වචන වලින් මෙනෙහි කරාට කවදාවත් මේ දේවල් වල අනිත්‍ය වැටහෙන්නේ නැහැ. දැන් අද වෙලා තියෙන්නේ ගොඩාක් දෙනෙක් කරන්නේ මේවා අනිත්‍යයි කියලා හිත ඉන්නවා. එතකොට ඒ කියන්නේ චින්තාමය ඥානය. ඔහොම කවදාවත් පින්වතුනි අනිත්‍ය වැටහෙන්නේ නැහැ. එහෙමනම් බලන්න දැන් බුදුරජාණන් වහන්සේගේ කාලෙදී අනිත්‍ය වැටහිච්ච අය සුළු මොහොතක් පින්වතුනි ඉවසලා තියෙනවද? නැහැ. ඒ වැටහිච්ච අය කොහොම හරි මේකෙන් ගොඩ එන්නනේ වීරිය වඩලා තියෙන්නේ. නමුත් අද මේ අනිත්‍ය වැඩෙන කෙනෙකුට කන අනිත්‍යයි, ඇස අනිත්‍යයි, අත අනිත්‍යයි කියලා කිය ඉන්නකොට පින්වත්නි එක පාරටම ඔය අනිත්‍ය වූ අතට සර්පෙක් දෂ්ට කළොත් පින්වතුනි කොච්චර කලබල වෙනවද බලන්න. එක පාරටම දැනගන්න ලැබෙනවා Tamanට සුව කළ නොහැකි, එහෙම නැත්නම් දරුණු රෝගාබාධයක් මේ ඇහි ඇති වෙලා, ශාරීරිය ඇති වෙලා කියලා ඔය අනිත්‍ය වඩපු කී දෙනෙකුට පින්වතුනි හිතට බයක් ඇති වෙනවද බලන්න. එහෙනම් හරියට අනිත්‍ය දැක්කනම් ඒ අයට පින්වතුනි ඔය බය ඇති වෙන්නේ නැහැ. අනිත්‍ය වැටහෙන්නේ මේ සුතමේ ඥානයකින්, චින්තාමේ ඥානයකින් නෙවෙයි. අනිත්‍ය වැටහෙන්නේ ditthi visuddhiyට පත් උනයින් පස්සේ. ඒතර ditthi visuddhiyට පත් වෙන්න නම් චිත්ත visuddhiyට පත් වෙන්න ඕන. චිත්ත visuddhiyට පත් වෙන්නට නම් සීල visuddhiyට පත් වෙන්නට ඕන. මොකද අනිත්‍ය කියලා වචන වලින් මෙනෙහි කරාට අනිත්‍ය වැටහෙන්නේ නැහැ. එතකොට ඔය අනිත්‍ය කියලා වචන වලින් මෙනෙහි කරනකොට අනිත්‍ය වැටහෙනවා නම් පින්වත්නි අපිට පුළුවන් ඔය ඔක්කොමටම අපිට තියෙන එකම හේතුවනේ නිවන් දකින්න. එහෙමනම් අපි හැම දිනාටම පුළුවන් පින්වත්නි නිවන කියලා වඩන්න. අනිත්‍ය කියලා කියනකොට අනිත්‍ය වැටහෙනවා නම්, අවබෝධ වෙනවා නම්, නිවන කියලා වැඩුවා නම් පින්වත්නි නිවනම අවබෝධ වෙනවනේ. ඔය එකක්වත් නැහැ නේ එතකොට. එහෙම වැඩෙන්නේ නැහැ. අපිට ඔය ගොඩ දෙනකොට තියෙන පින්වතුනි චින්තාමේ ඥානයි, සුතමේ ඥානයි විතරයි. ඒකනේ කවුරු හරි බැන්නත් ඔය අනිත්‍යයි කියන අයට කවුරු හරි බැන්නොතින් බනිනවා. ගැහුවොත් ගහනවා. සමහරලාට තමන්ගේ දේපල වලට නඩුහබ කිව්වොත් ඒවට නඩුහබ කියනවා. හැබැයි මේ අනිත්‍ය වැටහිච්ච කෙනෙකුට එහෙම තේරෙන්නේ නැහැ. අපි හිතමු මොන වටිනා ආහාරයක් කුණු වෙලා. ඒක හරි ගඳයි. ඕක විසි කරන්නේ කියලා ඒ කෙනාට කියන්න ඕනද? නෑ. යාට පේනවා මේක ගඳයි, මේක කුණු වෙලා, මේක නරක් වෙලා, මේක වැඩක් නෑ කියලා. අන්න ඒ වගේ තමයි මේ අනිත්‍ය වැටහිච්ච කෙනාට අමුතුවෙන් ඒ පිළිබඳ වටහීමක් ලබා දෙන්න ඕනේ. එයාට ඒ පිළිබඳ වැටහීම එනවා. ඊළඟට ඔන්න ඔය ditthi visuddhiyට පත් වුනාම
ඊළඟට තමයි පින්වතුනි ඒ කෙනා ඊළඟ හතරවෙනි විසුද්ධියට යනවා. ඒක තමයි කාංකා විතරණ විසුද්ධිය කියලා කියන්නේ. ඒ කියන්නේ සැක හැර දැනගන්නවා. මේ සියලුම දේවල් සම්බන්ධයෙන් තියෙන සැකය Tamanට දුරු වෙනවා. ඒක දුරු වෙන්නේ මොකක් නිසාද? මෙන්න මේ හතරවෙනි විසුද්ධියට ආපු කෙනාට තමයි පින්වතුනය පටිච්ච සමුප්පාදය හරියාකාරව පේන්න පටන් ගන්නෙ. එතකොට ඒ කෙනා හරියාකාරව පටිච්ච සමුප්පාදය වටහා ගන්නවා. එතකොට කාංකා විතරණ විසුද්ධියටපත් වෙනවා. ඔන්න ඔය හතරවෙනි පියවරට ආවෙන් පස්සේදී තමයි පින්වත් ඒ කෙනාට දිවස් පහළ වෙනවා. පුබ්බේ නිවාසානුස්සති ඥානය පහළ වෙනවා. පෙර ආත්ම බලන්න පුළුවන් හැකියාවක් Tamanට ලැබෙනවා. ඔතන තියෙනවා පින්වතුනි විදර්ශනා උපක්ලේශ 10ක් කියලා 10ක් ධර්මයේ සඳහන් කරලා තියෙනවා. දැන් ගොඩක් දෙනෙක් අහනවනේ අපි මේ වචන වලට හිර වෙලා ඉන්නේ ඇයි කියලා. වචන ගැන හිතන්නේ නැතුව අපි ඊට වඩා අර්ථ දකින්න ඕන කියලා. පින්වතුනි මේ ධර්මයේ තිබෙන කරුණු ඉගෙන ගන්න එකේ තිබෙන වටිනකම ඔන්න ඔතනයි තියෙන්නේ. නැත්තම් ඔය විදර්ශනා උපක්ලේශ කියලා කියන්නේ ඔය කිනාට අහසින් යන්න පුළුවන්, ලෙඩ හොඳ කරන්න පුළුවන්, විවිධ ප්‍රාතිහාර්ය පාන්න පුළුවන්, අතීතය බලන්න පුළුවන්. පින්වත්නි, ඒ කෙනා ඔය තැනට ආවෙන් පස්සේදී පින්වත්නි රැවටෙන්න පුළුවන්. අර එක්තරා හාමුදුරු නමක් හිටියා. උන්වහන්සේ පින්වත්නි හිතාගෙන හිටියා Taman රහත් වෙලා කියලා. උන්වහන්සේ ගෝලහාමුදුරු නමක් දවසක් ඇවිල්ලා අහනවා ස්වාමීනි ඔබ වහන්සේට පුළුවන්ද ඇතෙක් මවන්න? පුළුවන් කියනවා. මැව්වා. ස්වාමීනි ඔය ඇතාව අපි ඉන්න දිශාවට කුලප්පු කරලා ගෙන්නවන්න පුළුවන්ද? පුළුවන් කිව්වා. ගෙන්නෙව්වා. මං ඇති කියනකොට නවත්තන්න කිව්වා. දැන් ලොකු හාමුදුරු බලන් ඉන්නවා පොඩි හාමුදුරු ඇති කියන්නේ නැහැ. ලං වෙනකොටම අර ලොකු හාමුදුරු දුවන්න පටන් ගත්තා. ඒතර පොඩි හාමුදුරුවෝ සිවුරෙන් ඇදලා අරගෙන කියනවා ස්වාමීනි යන්න කියලා රහත් වෙලා ඉන්නේ කියලා. ඒ කියන්නේ ලොකු හාමුදුරුවෝ හිතාගෙන ඉන්න රහත් වෙලා කියලා. හැබැයි රහත් වෙලා නැහැ. හේතුව තමයි ඒ අවුරුදු ගානටම එකම කෙලෙස් හිතක්වත් ඉපදිලා නැහැ. Tamanට හොඳට ධානයක් තියෙනවා. Tamanට හොඳට ඍද්ධියක් තියෙනවා. විවිධ දේවල් පේනවා. ඒවට තමයි විදර්ශනා උපක්ලේශ කියන්නේ. ඒතර ඔය තැන හිර වෙන්නේ නැතුව ඉස්සරහට යන්න ඕනේ. දැන් ඔය අද කාලේ පින්වතුනි තිසරණවත් නැති අය නෙමේ ශාසනයේ රැවටෙනවා කියලා කියන්නේ. තිසරණවත් නැති කෙනෙක් නෙමෙයි මේ රැවටීම කියන්නේ. මෙන්න මෙතනයි බුදුදහමට අනුව රැවටෙන්න පුළුවන් කියලා කියන්නේ. ඒ නිසා එතනත් රැවටෙන්නේ නැතුව මොකද ඒ තැන නෙමෙයි මේ නිවන කියන්නේ. තාම මේ තැනට ආපු කෙනා සෝවාන් වෙලාවත් නැහැ. එක සංයෝජන ධර්මයක්වත් දුරු කරලා නැහැ. ඊළඟට තවත් වීරිය වඩන්න ඕනේ. එතකොට ඔන්න ඔතනට ආපු කෙනාට පින්වතුනි අර මම අර කලින් මතක් කරා අතීත ආදී මේ අතීතයේ Taman ඉපදලා හිටපු ජීවිත දිහා Tamanට පේනවා. එතකොට ඒ අතීතයේ පිළිබඳ Tamanට ජීවිත පේන පටන් ගත්තම Tamanට පින්වතුනි ඇති වෙනවා බයක්. ආන් ඒ බයට කියනවා පින්වතුනි බහිතුපට්ඨාන ඥානය කියලා. ඒ කියන්නේ දැන් මේ කාංකා විතරණ විසුද්ධියට පස්සේ ඊළඟට ඇති වෙනවා දැන් Tamanට අර අතීත පිළිබඳ බලන්න පුළුවන් ඥානයක් පහළ වුණානේ. ඒ ඥානය පහළ වුණයින් පස්සේදී ඊළඟට පින්වත්නි මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය ඇති වෙනවා. ඊළඟට මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය ඇති වෙලා ඊළඟට ඉස්සරහට යනකොට පටිපදා ඥාන දර්ශන විසුද්ධිය ඇති වෙනවා. පටිපදා ඥාන දර්ශන විසුද්ධිය ඇති වෙනකොට ඔන්න ඔතනදී තමයි පින්වත්නි මේ උද්‍යව්‍ය ඥානය පහළ වෙන්නේ. උද්‍යව්‍ය ඥාන කියලා කියන්නේ උපාදය භංගය. ඔතන තුනක් කතා කරනවා උපාද තිටි භංග කියලා. හැබැයි තිටිය වැටෙන ප්‍රමාණය හරි අඩුයි. නමුත් උපාදයයි භංගයයි කියන උද්‍යව්‍ය ඥානය පහළ වෙනවා. ඒ උද්‍යව්‍ය ඥානය පහළ වුණයින් පස්සේදී පින්වත්නි මේ ලෝකේ තියෙන සෑම සංස්කාර ධර්මයකම සැබෑ වැටහීම පින්වත්නි කෙනාට එනවා. උද්‍යව්‍ය ඥානය කියන්නේ ඒකයි. ඒ කියන්නේ මේ හැම දෙයකම දැන් අර කලින් දැක්ක නාම රූප විතරයිනේ වෙන් වෙලා පේනුණා. සුද්ධාෂ්ටක ගොඩක් තියෙන ඒක වෙන් වෙලා පේනවා. හැබැයි දැන් මේ පටිපදා ඥාන දර්ශන විසුද්ධියට ආවෙන් පස්සේ කෙනාට මොකද්ද වෙන්නේ? එතනදී පින්වත්නි ඒ කෙනාට මේ සියල්ලක් පිළිබඳවම තියෙන ඇතිවීම නැතිවීම කියන එක පේන්න පටන් ගන්නවා. එතකොට ලස්සන දෙයක් දැක්කත් කැත දෙයක් දැක්කත් කැත දෙයක් දැක්කත් අප්‍රියමනාප බවක් ඇති වෙන්නෙත් නැහැ. ලස්සන දෙයක් දැක්කම ඇලීමක් ගැටීමක් ඇති වෙන්නෙත් නැහැ.
ඒ පිළිබඳ උපේක්ෂක භාවයට පත් වෙනවා. ඇයි? තමන්ට අර චින්තාමය සුතමේ ඥානයකින් ආපු දැනුමක් නෙවෙයි. තමන්ට තියෙනවා මේ භාවනාමය ඥානයකින් ලැබිච්ච දෙයක්. මේ සියල්ලන්ගේ මේ ඇතිවීම නැතිවීම කියන එක පේන පටන් ගන්නවා. පින්වතුනි මේ ක්ෂණයක් පාසා දැන් මේ මේසෙ ගත්තොත් ක්ෂණයක් පාසා ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා. මොහොතකට කලින් හිටපු මම නෙවෙයි දැන් ඇත්තටම මේ ඉන්නේ. ඒ කියන්නේ වෙනත් කෙනෙකුත් නෙවෙයි මම කියන කෙනත් නෙවෙයි. ඒක වැටහෙන්නේ පින්වතුනි ඔන්න ඔය පටිපදා ඥාන දර්ශන විසුද්ධියට ආපු කෙනාට. එතකොට අන්න මේ ලෝකේ සියල්ලක් පිළිබඳව මේ ඇතිවීම නැතිවීම කියන එක පේන පටන් ගන්නකොට අන්න ඒ කෙනාට පින්වතුනි ඇති වෙනවා බංගානුපස්සනා ඥානය කියලා ඥානයක්. ඒ බංගානුපස්සනා ඥානය ඇති වුණාම මේ ලෝකේ සියල්ලංගේම තිබෙන සැබෑ යථාර්ථය Tamanට ඇති වෙලා සසර පිළිබඳව පින්වතුනි මහා බයක් හටගන්නවා. ඒ බයට කියනවා බහිතුපට්ඨාන ඥානය කියලා. ඒ කියන්නේ සසර පිළිබඳව කලකිරීමක් ඇති වෙනවා. ඒ බහිතුපට්ඨාන ඥානය පහළ වුණාම ඇති වෙන කලකිරීමට තමයි කියන්නේ ආර්ය කලකිරීම කියලා. ඒක තමයි හඳුන්වන්නේ නිබ්බිදානු ඥානය කියලා. ඒ කියන්නේ මේ දැන් තමන්ගේ දේවල් නැති වුණා, අම්මා නැති වුණා, තාත්තා නැති වුණා, දරුවෝ නැති වුණා, බිරිඳ නැති වුණා, සැමියා නැති වුණා, තමන්ගේ ධනිය නැති වුණා. ඒව කියලා ඇති වෙන කලකිරීම නෙවෙයි. අද ගොඩාක් වෙලාට ඔය ආර්ය කලකිරීම කියන්නේ ඕකටනේ. ඕක නෙවෙයි. මේ නිබ්බිදානු ඥානය කියලා කියන්නේ පින්වතුනි ඔන්න ඔය බයතුපට්ඨාන ඥානය පහළුණෙන් පස්සේදී සසර පිළිබඳ බයක් ඇති වෙලා ඒ පිළිබඳ කලකිරීමක් ඇති වෙනවා. ඊළඟට ඔන්න ඇති වෙනවා මුංචිත කම්මිතා ඥානය කියලා විශේෂ ඥානයක්. ඒ කියන්නේ මේ සසරින් Tamanට නික්මෙන්න ඕන කියලා. ඒ නික්මෙන්න ඕන කියන හිතට ආසාව ආවම ඒකට කළ යුතු වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන එකට කියනවා පටිසංකාර ඥානය කියලා. ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරගෙන යෑමේදී උපේක්ෂාවකට පැමිණෙනවා. ඒ උපේක්ෂාවට කියනවා සංකාර උපේක්ඛා ඥානය කියලා. ඔන්න සංඛාර උපේක්ඛා ඥාණයට ආවෙන් පස්සේදී කැමති නම් ඉතින් එහා පැත්තට ඒ කෙනාට සෝවාන් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඕන්නම් ඔය කෙනාට සංසාරේ තවත් දිගින් දිගට පාරමිතා පුරලා අසෝ මහ ශ්‍රාවකෙක්, පසේ බුදුරජාන් වහන්සේ නමක්, අග්ග ශ්‍රාවකයන් වහන්සේ නමක්, සම්මා සම්බුදුරජාන් වහන්සේ නමක් දක්වාම Tamanට කැමති නම් පත් වෙන්නට පුළුවන්. එහෙම නැත්නම් අනුලෝම ඥානය ලබලා සෝවාන් ඵලෙ ලබන්නත් පුළුවන්. ඕක තමයි පින්වතුනි නිවන් දකින්න ක්‍රමයේ හරියට නිකන් මම මේ සඳහන් කරේ පටුණක් කිව්වා වගේ. මූලික මාතෘකා ටික කිව්වා වගේ. ඔය ඇතුලේ විශාල විස්තරයක් සාකච්ඡා කරන්නට තිබෙනවා. නමුත් කාලේ නිමාවටපත් වෙලා තිබෙන නිසා අපි මෙතකින් දේශනාව නිමාවටපත් කරනවා. අපි ඉදිරියේදී බලමු තවත් මේ කාරණාවල් විස්තරාත්මකව අපේ පින්වත් පිරිසත් එක්ක සාකච්ඡා කරන්න. එහෙමනම් අද දවසේ මේ උතුම් වූ සද්ධර්ම දේශනාව දේශනා කරවලා රැස් කරගත් උදාාර කුසලානිසංස ධර්මයෝ අද දායකත්වයේ දරන පින්වත් පිරිසට මේ වෙලාවේ අනුමෝදන් කරනවා. බලාපොරොත්තු වෙනවා 2019 6 වෙනි මාසේ 29 වන දින පරලෝ සැප දීපා ලසන්ති විජේරත්න මහත්මියට පින් අනුමෝදන් කරන්න. දියණියන් හා හිතවතුන් පිරිසයි මේ පින්කම කරන්නේ. ඒ වගේම ඒ එතුමියට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම 2019 7/12 වන දිනට පරලෝසපත් වී වසර 2ක් සම්පූර්ණ වෙන මතුගම පැලැන්වත්තේ පදිංචි සෝමා එදිරිසිංහ ආච්චි අම්මාටත් විල්සන් විජේරත්න සීයාටත් ඒ දෙපළටත් පින් අනුමෝදන් කරනවා. ඒ දෙපළටත් මේ පින් බලයෙන් පරලෝකීය වශයෙන් සුවපත් වේවා ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවායි සාදු කියා අපි මේ වෙලාවේ ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අතිපූජනීය අවසරයි මහානායක ඉත්තෑපානේ ධම්මාලංකාර නායක මාහිමිපාණන් වහන්සේට මේ වෙලාවේ විශේෂයෙන්ම පුණ්‍යානුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම රුක්මලේ ධම්මවිද්‍යාලෝක විහාරාධිකාරී අතිපූජනීය පැලවත්තේ පුඤ්ඤරතන නායක ස්වාමීන් වහන්සේටත් ආශිර්වාදේ කරනවා. උන්වහන්සේලාටත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. දායකත්වයේ දරපු හැම දිනාටමත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. ඔබ අප හැම දිනාටමත් කෙටිම කාලයකින් පහසුම ආකාරයෙන් සුඛ සහගත ප්‍රතිපදාවෙන් සියලු දුකින් මිදෙම්වා. මේ සියලු කෙලෙස් බරින් නිදහස් වෙම්වා. අජර වූ අමර වූ නිවන ලැබ සැනසෙන්නට මේ කුසල් උතුම් පාරමිතාවක්ම වේවායි සාදු 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 කියා ප්‍රාර්ථනා කරගමු.
ආකාසට්ටහා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ ශාසනං චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ දේශනං චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ ශාවකං. සදහවතුනි, සප්ත විශුද්ධිය පිළිබඳව පැහැදිලි කරමින් සජීවීව ඔබ වෙතගෙන ආ සද්ධර්ම දේශනාවයි මේ මොහොතේ නිමාවට පත්වන්නේ. අද දවසේදී පුරා හෝරාවකට ආසන්න කාලයක් අප සෑම දෙනා වෙත මෙත් සිතින් මේ උතුම් වූ සද්ධර්ම දේශනාව පවත්වා වදාළේ අවසරයි පූජනීය මාතර මහින්ද ගෞරවනීය ස්වාමින්ද්‍රයන් වහන්සේ. ගෞරවනීය දේශකයන් වහන්සේට අපි නිදුක් නිරෝගී චිරජීවනය ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. 2019 වර්ෂයේ ජූනි මාසයේ 29 වන දින පරලෝසපත් දීපාලසන්ති විජේරත්න මහත්මියට පුණ්‍යානුමෝදනා සිද්ධ කරනු පිණිස දියණිය සහ හිතවතුන් පිරිස ප්‍රධානවයි මේ දේශනාවේ දායකත්වයේ ලබාගෙන කටයුතු කරනු ලැබුවේ. ඉතින් ඔවුන්ගේ දායකත්වයෙන් ඔබ සජීවීව නැරඹූ මෙම සද්ධර්ම දේශනාව හෙට රාත්‍රී 11ට නැවත විකාශයක් ලෙසින් ආරම්භන්නටත් ඔබට අවස්ථාව තිබෙන බව සිහිපත් කරමින් අපි දැන් මෙම දේශනාව නිමාවට පත් කරනවා. සදැහැති ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.